හොඳයි දරුවනේ රයිට් අපි බලමු මේ කොටසින් දරුවනේ අපි කතා කරනවා විශේෂයෙන්ම height of the instrument උපකරණයේ උස ක්‍රමයට එක් එක් ලක්ෂයන්හි උච්චත්වය ගණනය කරන එක රිඩක්ස් ලෙවල් ගණනය කරන එක දරුවනේ කරන්නේ අපි මේ කතා කරමින් ඉන්න දරුවනේ තුන්වෙනි එකකේ සමාලෝචන ප්‍රශ්න එක කොටස විශේෂයෙන්ම බිම් බැලීම සහ මට්ටම් ගැනීම ඒකට අදාළව ප්‍රායෝගික කොටස් වල ඔබට ගැටලු සහගත කොටස් නැති වෙන්න පුළුවන් ගැටලු අහන ගැටලු සම්බන්ධයෙන් දුන්නේ පුතේ කතා කරමින් ඉන්නේ අපි බලන්නේ මෙතනින් බලන්න height of the instrument උපකරණයේ උස ක්‍රමයට අපි කොහොමද මේ එක් එක් ලක්ෂයේ උච්චත්වය අපි ගණනය කරන්න කියන එක දරුවනේ. ඉතින් විශේෂයෙන්ම බලන්න මේ ප්‍රස්ථාරය කඩදාසියක් අරගෙන මේ බලන්න ප්‍රස්ථාර කඩදාසියක් අරගෙන අපි x අක්ෂයේ මත කැපිටල් A සිට B දක්වා ලක්ෂ වල දුර දක්වා කැපිටල් A සිට B දක්වා ලක්ෂ දුර අනුව ලකුණු කරලා පුතේ ඒ ලක්ෂවල උච්චත්වය කැපිටල් Y අක්ෂයේ මත ලකුණු කරලා මේ විදිහට ප්‍රස්ථාරය සම්පූර්ණ කරලා තියෙනවා දරුවනේ බලන්න right formation level එක දක්වලා තියෙනවා දරුවනේ profile එක දක්වලා තියෙනවා බලන්න ප්‍රස්ථාර කඩදාසියක් අරගෙන පුතේ x අක්ෂයේ විදිහට කඩදාසියේ කැපිටල් A සිට B දක්වා ලක්ෂය දුර අනුව ලකුණු කරලා පුතේ මේ බලන්න කැපිටල් A සිට B දක්වා ලක්ෂය දුර අනුව සලකුණු කරලා දරුවනේ ඒ ලක්ෂවල උච්චත්වය තමයි පුතේ මේ y අක්ෂයේ ඒ ලක්ෂවල උච්චත්වයේ y අක්ෂයේ මත සලකුණු කරලා පුතේ මේ ආකාරයට අපිට ප්‍රස්ථාරය සම්පූර්ණ කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයටයි පුතේ ප්‍රස්ථාරය සම්පූර්ණ කරගන්නේ. මේ ආකාරයට ප්‍රස්ථාරය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම height of instrument උපකරණයේ උස ක්‍රමයට අපි එක් එක් ලක්ෂයේ උච්චත්වයේ පුතේ රිඩක්ස් ලෙවල් එක ගණනය කිරීමයි මේකට මෙහිදී සිදු කරන්නේ අපි. හොඳයි පුතේ. ඒකේ නිගමනය තමයි පුතේ ලක්ෂ කිහිපයක ස්වයංක්‍රීය ලෙවලයේ පිහිටවා මිනුම් ලබා ගන්නා ලද සැලැස්මක් ඇඳලා පෙන්නන එක පුතේ. ඒ වගේම ඊට අදාළ මිනුම් ලකුණු කරලා උච්චත්වයේ ලබා ගන්නා වගුවක පෙන්වන්න ඕනේ පුතේ. අපි කලින් කොටසදී එක පෙන්නුවා BS පාඨාංකය IS පාඨාංක FS උච්චත්ව ඇතුළත් වගුවක් තමයි දරුවනේ එතනදී අපි ඇඳලා පෙන්නුවේ. හරි. ඊට අදාළ විශේෂ කරුණු විදිහට පුතේ ආවම වශයෙන් ලක්ෂ 4ක් 5ක් සඳහා පාඨාංක අරගෙන උපකරණයේ උස ක්‍රමයට උච්චත්වය ගණනය කිරීමේ හැකියාව ලබා ගැනීමයි පුතේ මේකෙදි වැදගත් වෙන්නේ. අඳින ලද ප්‍රස්ථාරයේ කැපිටල් A සිට කැපිටල් B ලක්ෂයේ දක්වා කූඤ්ඤ ස්ථාපිත කරන ලද රේඛාව දිගේ දික්කඩ පෙනුම නියෝජනය කරනවා පුතේ. right. අඳින ලද ප්‍රස්ථාරයෙන් කැපිටල් A සිට කැපිටල් B ලක්ෂයේ දක්වා කූඤ්ඤ ස්ථාපිත කරන ලද රේඛාව දිගේ දුවේ පුතේ මේ දික්කඩ පෙනුම නියෝජනය කරනවා අපිට දැක ගන්න පුළුවන් වුණා. හරි. ඊළඟට යනවා දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයේ ප්‍රශ්න අංක 6 සමෝච්ච රේඛා සිතියමක දල සටහනක් පිළිල කිරීම සිදු කරන ආකාරය ගැනයි පුතේ අපි කතා කරන්න යන්නේ මේ කොටසෙන්. හොඳයි දරුවනේ බලන්න. මොකක්ද අපි මේ කොටසෙන් කතා කරන්න යන්නේ විශේෂයෙන්ම සමෝච්ච රේඛා සිතියමක දල සටහනක් පිළිල කිරීම සිදු කරන ආකාරය තමයි දුවේ පුතේ අපි පැහැදිලි කරන්න යන්නේ. සමෝච්ච රේඛා සිතියමක දල සටහනක් පිළියෙල කිරීම සිදු කරන ආකාරයයි දුවේ පුතේ මෙතනදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්නේ ලියා ගන්න දුවේ පුතේ. සමෝච්ච රේඛා සිතියමක දල සටහනක් පිළියෙල කිරීම සිදු කරන ආකාරය. හොඳයි පුතේ බලමු අපි හැඳින්වීමට ගිහිල්ලා. සමෝච්ච කියපහම පුතේ ඔබ දන්නවා
සමාන උච්චත්වයක් ඇති ලක්ෂයා කරමින් තමයි පුතේ අඳිනු ලබන රේඛාවක් තමයි පුතේ සමෝච්ච රේඛාවක් කියන්නේ. බලන්න පුතේ සමාන උච්චත්වයේ තියෙන සමාන උස තියෙන ලක්ෂයා කරමින් පුතේ අඳිනු ලබන රේඛාවක් තමයි සමෝච්ච රේඛාවක් කියන්නේ. හයිලයිට් කරලා ලියාගමු පුතේ. ලියා ගන්න පුතේ. සමාන උච්චත්වයේ ඇති ලක්ෂය සමාන උච්චත්වයේ ඇති ලක්ෂය යා කරමින් අඳිනු ලබන රේඛාවක් සමෝච්ච රේඛාවක් වේ. එහෙනම් සමෝච්ච රේඛාවක් කියන්නේ කාටද පුතේ? ලියලා දාන්න පුතේ සමෝච්ච රේඛාවක් කියන්නේ කාටද කියලා? සමාන උච්චත්වයේ ඇති ලක්ෂයා කරමින් පුතේ. බලන්න සමාන උච්චත්වයේ ඇති ලක්ෂය යා කරමින් දරුවනේ අඳිනු ලබන රේඛාවක් තමයි අපි සමෝච්ච රේඛාවක් කියලා කියන්නේ. එතකොට පුතේ සමෝච්ච රේඛා සිතියන් අඳිනකොට සමාන උස ඇති ලක්ෂය යා කිරීමක් සිදු කරනවා දරුවනේ. රයිට් පුතේ. සමාන උස ඇති ලක්ෂය යා කිරීමක් සිදු වෙන්නේ සමෝච්ච රේඛා සිතියම් මැදීමේදී දරුවනේ සමාන උස ඇති ලක්ෂය යා කිරීමක් සිදු කරනවා. ඒ වගේම සමෝච්ච රේඛා සිතියමක් අපි විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නවා පුතේ. භූමියේ ස්වභාවය පිළිබඳව අපිට අදහස් ප්‍රකාශ කිරීමට උපයෝගී කරගන්න පුළුවන්. භූමියේ ස්වභාවය පිළිබඳව අපිට අදහස් ප්‍රකාශ කිරීමට පුතේ සමෝච්ච රේඛා සිතියමක් අපිට උපයෝගී කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට පැහැදිලි සමෝච්ච රේඛාවක් කියන්නේ සමාන උස ඇති ලක්ෂය යා කරමින් අඳිනු ලබන රේඛාවකට පුතේ සමෝච්ච රේඛා සිතියම් අඳිනකොට සමාන උස තියෙන ලක්ෂ්‍ය යා කිරීමක් සිදු වෙන්නේ පුතේ. සමාන උස තියෙන ලක්ෂ්‍ය යා කිරීමක් සිදු වෙන්නේ. ඒ වගේම දරුවනේ සමෝච්ච රේඛා සිතියමක් විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නවා පුතේ. විශේෂයෙන් අපි භූමියේ ස්වභාවය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට උපයෝගී කරගන්න පුළුවන්. භූමියේ ස්වභාවය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට අපිට යොදා ගන්න උපයෝගී කර ගැනීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. හොඳයි දරුවනේ. අපි ඉදිරියට යමු. මේ මූල ධර්මයට කතා කරොත් පුතේ අපි තෝරාගත් භූමි කොටස සමාන උච්චත්වය ඇති ලක්ෂයා කරමින් සමෝච්ච රේඛා සිතියමක් නිර්මාණය කිරීම තමයි පුතේ මේකේ මූල ධර්මය වෙන්නේ. ප්‍රින්සිපල් එක ලියලා දාන්න දුවේ පුතේ. තෝරාගත් භූමි කොටසක සමාන උච්චත්වයේ ඇති ලක්ෂය යා කරමින් සමෝච්ච රේඛා සිතියමක් පිළිල කිරීම තමයි පුතේ මේකේ ප්‍රින්සිපල් එක වෙන්නේ. තෝරාගත් භූමි කොටසක සම උච්චත්වයේ ඇති සමාන උච්චත්වයේ ඇති ලක්ෂය යා කරලා සමෝච්ච රේඛා සිතියමක් නිර්මාණය කිරීම තමයි පුතේ මේකේ මූල ධර්මය. ලියා ගන්න. අපි මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපකරණ ටික බලමු දරුවනි. මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපකරණ ටික අපි බලමු දුවේ පුතේ. රයිට්. එතකොට බලමු අවශ්‍ය උපකරණ ටික පුතේ තෙපාව හා ස්වයංක්‍රීය ලෙවලයක් අවශ්‍යයි පුතේ. ට්‍රයිපෝඩ් එක ඔයගොල්ලෝ දන්නවා පුතේ ට්‍රයිපෝඩ් එකක් අවශ්‍යයි තෙපාවක් මේ තෙපාව මත අපි ස්වයංක්‍රීය ලෙවලය නැංවීම සිදු කරනවා පුතේ. ඊට පස්සේ අපි සරලව අඳිනවා මෙන්න මේ විදිහට ඇදලා පෙන්නන්නේ අපි. ස්වයංක්‍රීය ලෙවලයක් ඔටෝ ලෙවල් එකක් දරුවනේ. තෙපාව මත නැංවූ ලෙවලයක්. එතකොට තෙපාව සහ ස්වයංක්‍රීය ලෙවලයක් අවශ්‍යයි දරුවනේ. ට්‍රයිපෝඩ් එක තෙපාව මත තමයි අපි ස්ථාවරව ඔටෝ ලෙවල් එක ස්වයංක්‍රීය ලෙවලයේ පුතේ තෙපාව මතට බොහොම පරිස්සමෙන් අරගෙන අපි මෙන්න මේකේ බේස් එක මේ කොටස මෙන්න මේ ආකාරයට තියෙනවා. මේක එසවිලා තියෙන්න බෑ පුතේ. එසවිලා තිබුණොත් එහෙම අපිට මේක උපකරණේ සවි කරන්න බෑනේ. බොහොම ප්‍රවේශමෙන් උපකරණයක මත තියලා නියමිත ආකාරයට ඒ මත උපකරණය සවි කර ගැනීම සිදු කරගන්න ඕනේ පුතේ බොහොම ප්‍රවේශමට. ඊට පස්සේ තමයි උපකරණේ මට්ටම් කරන්නේ අපි උපකරණේ ලෙවල් කරන්නේ. උපකරණේ ලෙවල් කරන ක්‍රියාවලිය කරන්නේ ඊට පස්සේ. එතකොට පුතේ
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය තෙපාව හා ස්වයංක්‍රීය ලෙවල් උපකරණයක් අපිට අවශ්‍ය වෙනවා. හරි. එතකොට පැන්සල් සහ ප්‍රස්ථාර කඩදාසි අවශ්‍යයි මේ ඇඳීමේ කටයුතු සිදු කරන්න. ඒ වගේම ඩ්‍රෝවින් බෝඩ් එකක් අවශ්‍යයි පුතේ. අපි මේ කඩදාසිය මේ බෝඩ් එක මත එලලා ඩ්‍රෝවින් පින් වලින් කඩදාසිය බෝඩ් එක මත එලලා ඩ්‍රෝවින් පින් වලින් ඒක රඳව ගන්නවා පුතේ. ඒ මත තමයි අපි සිතියම් ගත කිරීමේ කටයුතු සිදු කරන්නේ. අඳින පුවරුවක් ඩ්‍රෝවින් බෝඩ් එකක් ඩ්‍රෝවින් පින්ස් අවශ්‍යයි පුතේ මේ කඩදාසිය බෝඩ් එක මත පුවරුව මත රඳවා ගැනීම සඳහා දරුවනි. රයිට්. ඊට අමතරව මිනුම් පටි අවශ්‍යයි අපිට. කූඤ්ඤ අතකොළු අවශ්‍ය වෙනවා දුවේ පුතේ. හරි. එතකොට සටහන් කරගන්න මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය දුවේ පුතේ. තෙපාව හා ස්වයංක්‍රීය ලෙවලයක් අවශ්‍ය වෙනවා. ට්‍රයිපෝඩ් එක ස්වයංක්‍රීය ලෙවලේ ඔටෝ ලෙවල් එක අවශ්‍යයි පුතේ. ලෙවල් උපකරණේ ඔබ දන්නවා ලෙවල් උපකරණ ගත්තාම ඩම්පි ලෙවල් එක සහ ඔටෝ ලෙවල් එක තියෙනවා. තවත් නවීන තාක්ෂණයේ භාවිතා වන ලෙවල් උපකරණ තියෙනවා දරුවනේ. හරි. පැන්සල ප්‍රස්ථාර කඩදාසි අවශ්‍යයි. අඳින පුවරුව ඒ වගේම ඩ්‍රෝවින් පින් අවශ්‍යයි පුතේ. පුවරුව මත අඳින කඩදාසි රඳවා ගැනීම සඳහා දරුවනේ. රයිට්. ඊට පස්සේ මිනුම් පටි කූඤ්ඤ සහ අතකොළු අවශ්‍ය වෙනවා. මිනුම් පටි කූඤ්ඤ සහ අතකොළු අවශ්‍ය වෙනවා. හොඳයි. ක්‍රමවේදයට යන්නේ පුතේ අපි. ක්‍රමවේදයට යන්නේ පුතේ බලන්න මේ හරි. අපි මනින්න ඕන ප්‍රදේශීය භූ විෂමතාවය හා සිතියමේ අවශ්‍යතාවය අනුව මේ භූමිය කොටු වලට බෙදලා තියෙන්නේ පුතේ. කොටුවක ගත්තාම ප්‍රමාණයේ පුතේ 5 මීටර 5 වැඩි කිරීම 5 සිට මීටර 25 වැඩි කිරීම 25 දක්වා වෙනස් වෙන්න පුළුවන්. බලින්න පුතේ ක්‍රමවේදයේදී මනින්න ඕන ප්‍රදේශීය භූ විෂමතාවයේ පුතේ අපි සිතියමේ අවශ්‍යතාවයේ අනුව බලන්න භූමිය කොටු වලට බෙදලා තියෙන්නේ පුතේ. රයිට්. ග්‍රීඩ් කියලා අපි ඒකට කියන්නේ පුතේ. ග්‍රීඩ් එකක් කියලා ග්‍රීඩ් වලට බෙදලා තියෙන්නේ. ග්‍රීඩ් කියලා පුතේ අපි ඒකට කියන්නේ. මේ ග්‍රීඩ් ප්‍රමාණය කොටුවක ප්‍රමාණය නැත්නම් ග්‍රීඩ් ප්‍රමාණය ගත්තාම පුතේ මීටර් 5 වැඩි කිරීම 5 හෝ ඉඳලා පුතේ මීටර් 25 වැඩි කිරීම 25 දක්වා ඒක වෙනස් වෙන්න පුළුවන්. රයිට්. පැහැදිලිව සටහන් කරගන්න පුතේ. මයින් ඕන ප්‍රදේශයේ භූ විෂමතාවයේ හා සිතීමේ අවශ්‍යතාවයේ අනුව මේ තමයි පුතේ මේ භූමිය කොටු වලට බෙදලා තියෙන්නේ පුතේ. මේ ග්‍රීඩ් එකක් කියලා අපි කියන්නේ. මේ ග්‍රීඩ් ප්‍රමාණය ගත්තාම පුතේ මීටර් 5 වැඩි කිරීම 5 ඉඳන් 25 වැඩි කිරීම 25 දක්වා මේ පරාසය වෙනස් වෙන්න පුළුවන්. ඇඳලා ලියා ගන්න පුතේ ක්‍රමවේදය. ක්‍රමවේදය ඇඳලා ලියා ගන්න දරුවනේ. රයිට්. එතකොට අපි කියනවා මේ ග්‍රීඩ් ඡේදනය වන ස්ථානයේ පුතේ කූඤ්ඤ නැත්තම් පෙළ ගැන්වුම් රිටි හිටවන්න පුළුවන්. ග්‍රීඩ් ඡේදනය වන ස්ථාන දරුවනේ මේ ග්‍රීඩ් ඡේදනය වන ස්ථානවල පුළුවන් දරුවනේ අපිට ග්‍රීඩ් ඡේදනය වන ස්ථානයේ පුතේ කූඤ්ඤ නැත්තම් පෙළ ගැන්වුම් රිටි සිටවීම සිදු කරන්න පුළුවන් අපිට. ඒ වගේම මේ ඡේදන ලක්ෂවල උච්චත්වයේ පුතේ මේ ඡේදන ලක්ෂවල උස ඒ ඡේදනය වන ස්ථානවල ලක්ෂවල උස පුතේ අපිට ඔටෝ ලෙවල් එක ආධාරයෙන් මැනගන්න පුළුවන්. ස්වයංක්‍රීය ලෙවලේ ආධාරයෙන් භූමිය මත ඔටෝ ලෙවල් එක තියලා ඒ ලක්ෂවල උස පුතේ අපිට ස්වයංක්‍රීය ලෙවලේ භාවිතා කරලා ලෙවල් මැෂින් එකෙන් අපිට ගණනය කරගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි පුතේ. මේ ඡේදන ලක්ෂවල උච්චත්වය අපිට ඔටෝ ලෙවල් එක භාවිතා කරලා සටහන් කරගන්න පුළුවන් උස මැනලා. ඒක ඔබ මතක තියාගන්න ඕනේ. කොහොමද ඒක කරන්න කිව්වොත් ඔබට ඒක ප්‍රායෝගිකව කරන්න කියන්න පුළුවන් වෙන්න ඕනේ දරුවනේ. ඒ වගේම අවසානයේ මේ මැනගත් දත්ත ප්‍රස්ථාර කොලයක අඳින ලද කොටු මත ලකුණු කරන්න ඕනේ. මේ මැනගත් දත්ත ප්‍රස්ථාර කොලයක අඳින ලද කොටු මත ලකුණු කරන්න ඕනේ පුතේ. ප්‍රස්ථාර කොලයක ඇදගත්ත කොටු මත මේ දත්ත ලකුණු කිරීම සිදු කරන්න ඕනේ දරුවනි. බලන්න නැවත ක්‍රමවේදයට ගිහිල්ලා අපි
right? අර ග්‍රීඩ් ඡේදනය වන ස්ථානයේ භූමියේ කූඤ්ඤ නැත්තම් පෙළගැන්වුම් රිටි හිටවන්න ඕනි පුතේ. ඒ පෙළගැන්වුම් රිටි හිටවන්න ඕනි පුතේ කූඤ්ඤ නැත්තම් ඊට පස්සේ අපිට ඒ ඡේදන ලක්ෂවල උච්චත්වය අපට ඔටෝ ලෙවල් එක භාවිතා කරලා ලෙවල් මැෂින් එක භාවිතා කරලා ඒ ආධාරයෙන් මැනගෙන සටහන් කරන්න පුළුවන් පුතේ. මැනගත් දත්ත ප්‍රස්ථාර කොලයක අඳින ලද කොටු මත ලකුණු කරන්න පුළුවන් දුවේ පුතේ. මේ දත්ත අන්තර්නිවේශනයේ සිදු කිරීමයි පුතේ අපි කරන්න යන්නේ. දැන් අන්තර්නිවේශනය කිරීමයි පුතේ කරන්න යන්නේ. එතකොට අපි අන්තර්නිවේශනය කරනකොට පුතේ මේ ගිහිදී බ්‍රීඩ් මත දැන් මේක අපි ගත්තොත් මේ බලන්න මේ විදිහට 1 2 3 4 5 ආදී විශේෂයට ගත්තොත් මේ 1 සිට 2 දක්වා 2 සිට 3 දක්වා 3 4 5 ඒ විදිහට මේ දැන් මේක අපි ගත්තොත් පුතේ මේ එක A රේඛාව A රේඛාව B රේඛාව C රේඛාව D රේඛාව E රේඛාව F රේඛාව කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට අපිට මේ එක මේ මෙතන සිට අපිට 1 2 3 4 5 ආදී වශයෙන් සලකුණු කරලා ඔබට මතක ඇති අන්තර්නිවේශනයේ සිදු කරපු ආකාරය මෙතන අපි 1 සිට 2 දක්වා ඒ අතරේ වගේම 2 සිට 3 දක්වා 3 4 මෙතෙන්ට 4 සිට 5 දක්වා විදිහට අපි ඒ හරහා ගමන් කරන සමෝච්ච රේඛා මොනවද කියලා තීරණය කරා ඔබට මතක ඇති. right? ඒ හරහා ගමන් කරන සමෝච්ච රේඛා මොනවද කියලා අපි 1 සිට 2 දක්වා ගමන් කරන මේ සමෝච්ච රේඛා මේ බලන ඒ හරහා ගමන් කරන සමෝච්ච රේඛා පිළිබඳව අපිට තොරතුරු ඉදිරිපත් කරන්න මේකෙදි පුළුවන් වෙනවා බොහෝම සංයමයෙන් ඒ කටයුත්ත අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ දත්ත අන්තර්නිවේශනය කරන්නේ දරුවනේ අපි අර කියපු විදිහට 1 සිට 2 දක්වා නේද දරුවනේ අපි අර අන්තර්නිවේශන කටයුතු කරන්න පුළුවන් 2 3 4 ආදී වශයෙන් අපිට ඉහළට ඒ කටයුත්ත කරන්න පුළුවන්. අන්තර්නිවේශන කටයුත්ත කරන්න පුළුවන් අපිට. හරි. එතකොට මේ දත්ත අන්තර්නිවේශනය කරන්න පුළුවන් පුතේ සමාන උච්චත්ව ඇති ලක්ෂ්‍ය යා කරමින් සිතියම සම්පූර්ණ කරන්න පුළුවන්. සම උස තියෙන ලක්ෂ්‍ය යා කරමින් අපිට එතකොට සිතියම සම්පූර්ණ කරන්න පුළුවන් දරුවෝ. සමාන උස තියෙන ලක්ෂ්‍ය යා කරලා සිතියම සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ සිතියම භාවිතා කරලා අපිට පැතිකඩ ප්‍රස්ථාර අඳින්න පුළුවන් පුතේ. එමගින් සිතියමේ තොරතුරු උපුටා දැක්වීම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට සිතියම භාවිතා කරලා පැතිකඩ පෘථුවියේ පැතිකඩ පෙනුම පුතේ සිතියම භාවිතා කරලා අපිට පැතිකඩ ප්‍රස්ථාරගත කරන්න පුළුවන් පුතේ. අපි අර කිව්වා වගේ අපි අර තෝරාගත්ත ලක්ෂ්‍ය දෙකක අපි කියමුකෝ කැපිටල් A සහ කැපිටල් B කියලා. ඒ තැන්වල උසයි මනින්නේ පුතේ උච්චත්වයේ මනින්නේ අපිට සම උස ඇති තැන් යා කරනවා කියන මතකයි පැතිකඩ ප්‍රස්ථාරගත කිරීමේදී අපි කරේ. එතකොට මේක අපිට මේ අපි ලබාගත්ත එක් ලක්ෂයක සිට අනිත් ලක්ෂය දක්වා අපි තෝරාගත්ත ලක්ෂ දෙක අතර උච්චත්වයේ මැනීම සිදු කරනවා. අර පැතිකඩ මට්ටම් ගැනීමේදී අපි ඒක කතා කරේ දරුවනේ මතකයි ඔබට. ඊට පස්සේ සිතියම භාවිතා කරලා අපි පැතිකඩ ප්‍රස්ථාරය අඳින්න පුළුවන් අපිට. එමගින් සිතියමේ තොරතුරු අපිට ප්‍රස්ථාරයේ මත උපුටා දැක්වීම කරන්න පුළුවන් පුතේ. right? මේ බලන්න අන්තර්නිවේශන ක්‍රියාවලිය දරුවනේ. අන්තර්නිවේශන ක්‍රියාවලිය ABCD යනු කොටුවක කොන් හතර තමයි පුතේ මේ සඳහන් කරලා තියෙන්නේ. ABCD ආකාරයට අන්තර්නිවේශන ක්‍රියාවලිය සිදු කරන ආකාරයේ පුතේ. right? මේ කොන් හතරෙහි ඌනිත උස මට්ටම් ක්‍රියාවලිය මගින් හොයාගෙන කියලා උපකල්පනය කරලා තියෙන පුතේ. මේ ඌනිත උස මේ කොන් හතරෙහි ඌනිත උසවල් පුතේ බලන්න. අන්තර්නිවේශනයේ කැපිටල් A B C සහ D කියලා කියන්නේ කොටුවක කොන් හතර. ඔව් බලන්න එක කොටුවක කොන් හතර තියෙන්නේ පුතේ A B C හා D. එතකොට මේ කොන් හතරෙහි ඌනිත උස මට්ටම් ක්‍රියාවලිය මගින් හොයාගෙන කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මේවයි ඌනිත උස පුතේ. මේ ඌනිත උසවල් මේවයි අපිට මට්ටම් ක්‍රියාවලිය මගින් හොයාගෙන තියෙන්න කියලා උපකල්පනය කරන්න පුළුවන්. මේ දේවල් පුතේ අපි විස්තරාත්මකව ඕගොල්ලොත් එක්ක කතා කරලා අන්තර්නිවේශනකමේ කතා කරලා මේ ප්‍රස්ථාර ඇඳලා සිතියම් ගත කරලා තියෙන්නේ පුතේ. ඒ අදාළ කොටස්වලදී
අපි මෙතනදී මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ ප්‍රායෝගිකව අපිට ඇති වෙන්න පුළුවන් ගැටලු ඒ ගැටලු වලට විසඳුම් සහ ඒ ප්‍රායෝගිකව මේ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳවයි දුවේ පුතේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ. එතකොට මේ ඌනිත උස පිළිවෙලින් මීටර 48 මීටර 53 37 සහ 46 විදිහට අපිට ගන්න පුළුවන්. බලන්න 48 53 37 මේ බලන්න 48 53 37 සහ 46 විදිහට පුතේ ඒ ඌනිත උසවල් මේ සඳහන් කරලා තියෙනවා. බලන්නකෝ 48 53 37 සහ 46 විදිහට තමයි මේ ඌනිත උස පිළිවෙලින් 48 53 37 සහ 46 විදිහට අරන් තියනවා පුතේ. එමෙන්ම සමෝච්ච රේඛා අන්තරයේ පුතේ 5ක් විදිහට ගමු කියලා කියන්නේ. සමෝච්ච රේඛා අන්තරයේ පුතේ මේ රේඛා දෙකක් අතර තියෙන වෙනස සමෝච්ච රේඛා අන්තරයේ පුතේ 5ක් විදිහටයි අරගෙන තියෙන්නේ. එතකොට බලන්න එවිට මෙම කොටුව තුල 40යි මීටර 45යි මීටර 50යි මීටර ඌනිත උසවන සමෝච්ච රේඛා අඳින්න ඕනේ පුතේ. එතකොට මේ කොටුව ඇතුලේ අපි බලන්නකෝ එතකොට අන්තරයේ 5යිනේ අරන් තියෙන්නේ. එතකොට කොටුව තුල මීටර 40 45 සහ 50 කියන ඌනිත උසවන සමෝච්ච රේඛා අඳින්න ඕනේ. හරි. එතකොට බලන්න කොටුවේ ඇතුලේ අපි 40 45 50 වන සමෝච්ච රේඛා අපි අඳින්න ඕනේ පුතේ. අපි බලමු පිළිවෙලට. ඒ වගේම කොටුවේ එක් පැත්තක දිග මීටර 10ක් විදියටත් ප්‍රස්ථාර කොලයක් මත කුඩා කොටුවකින් 1 මීටරයක් ප්‍රස්ථාර කොලයක් මත මේ කුඩා කොටුවකින් මීටර 1ක් නිරූපණය පරිමාණයට අපි කරගන්න ඕනේ. කුඩා කොටුවකින් මීටර 1ක්. ඒ වගේම හරි ප්‍රස්ථාර කොලයක් මත කුඩා කොටුවකින් 1 මීටරයක් දක්වන විදිහට පුතේ පරිමාණයකට ඇඳ ඇතයි හිතනවා අපි. එතකොට මුලින්ම අපි AB රේඛාව තෝරාගමු. කොබන් AB රේඛාව මෙන්න මේක අපි මුලින් තෝරගන්නේ මේ AB රේඛාව. AB රේඛාව මුලින් තෝරගමු අපි බලන්න. AB රේඛාව තෝරගෙන ඒක අන්තර්නිවේශනය කරමු බලන්න. අපි මුලින්ම AB රේඛාව තෝරගමු. right AB රේඛාව තෝරගමු. A සහ B අතර උසෙහි වෙනස බලන්න. A 48යි B 53යි කියලා තියෙන්නේ. A 48යි B 53යි. A සහ B රේඛාව තෝරගත්තොත් අපි A සහ B රේඛාව තෝරගත්තොත් A දෙන්නගේ උසෙහි වෙනස බලන්න. A 48යි B 53යි. උච්චත්ත වෙනස බලන්න අන්තරය අරන් තියෙනවා. බලන්න උච්චත්ත වෙනස එතකොට 53යි A සහ B අතර උසෙහි වෙනස 53යි මීටර වලින් 48යි මීටර අඩු කරපුවාම මීටර 5යි. මේ බලන්න මේ දෙන්න අන්තර්නිවේශනය කරලා තියෙන විදිහ. එමෙන්ම මීටර 50 සමෝච්ච රේඛාව මෙම AB රේඛාව කැපනසේ ගමන් කරනවාද කියලා බලමු. right මේ බලන්න කොටුව තුල 40යි මීටර 45යි මීටර සහ 50යි මීටර වන සමෝච්ච රේඛා අඳින්න ඕනේ කොටුව තුල. හරි කොටුව තුල අඳින්න ඕනේ 40යි මීටර 45යි මීටර සහ 50යි මීටර වන සමෝච්ච රේඛා. එතකොට බලන්නකෝ මේ අන්තර්නිවේශනය කරලා තියෙන්නේ AB රේඛාවනේ. මේ AB රේඛාවයි අන්තර්නිවේශනය කරලා තියෙන්නේ. මේ බලන්නකෝ AB රේඛාවම තමයි අන්තර්නිවේශනය කරලා තියෙන්නේ. කැපිටල් A සහ B රේඛාව ගන්නකෝ අපි වෙනම. මේ බලන්න කැපිටල් A සහ B රේඛාව එළියට අරන් තියෙන්නේ. A සහ B අතර මේ බලන්න A සහ B අතර උසෙහි වෙනස ගත්තාම මීටර 5යි. හරි එතකොට බලන්න A සහ B රේඛාව අරන් තියෙන බලන්නකෝ. එතකොට A සහ B රේඛාව අතර මේ A සහ B රේඛාව මෙන්න මේ අතර කොටස බලන්නකෝ. 48 49 50 51 52 53 54 55 56 right හරි එතකොට බලන්නකෝ
AB රේඛාව අපිට සමාන කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? 5කට. මේ බලන්න. AB රේඛාව අපි මෙතන කිව්වා මේ බලන්නකො එතකොට මේගොල්ලොන්ගේ අපි කිව්වේ රයිට් මේ A සහ B අතර උසෙහි වෙනස මීටර 5යි කියලා කිව්වනේ අපි. හරි. එතකොට මේ සමෝච්ච රේඛා අන්තරය 5යි කියලා කිව්වේ අපි වෙනස. සමෝච්ච රේඛා අන්තරය 5යි කියලා තියෙන්නේ. මං හිතන්නේ දරුවන්ට පැහැදිලි AB රේඛාව අපිට සමාන කොටස් 5කට බෙදන්න පුළුවන්. එතකොට සමාන කොටස් 5කට AB රේඛාව බෙදපුවාම බලන්න AB රේඛාව සමාන කොටස් 5කට බෙදපුවාම අපිට එනම් එක කොටුවක සිරස් උස වෙන්නේ මීටර 1ක් විදියටයි නිරූපණය වෙන්නේ. මේ බලන්නකෝ. right ඊළඟට මේ AC රේඛාව ගත්තහම බලන්නකෝ AC රේඛාව මෙන්න මේ AC රේඛාව 48 37 දක්වා මේ AC රේඛාව ගත්තහම බලන්නකෝ බොහොම පැහැදිලි AC රේඛාව අරගෙන තියෙන්නේ මේ බලන්න AC රේඛාව 37 38 39 40 මේ 37 ඉඳන් 40ට 37 38 39 40 41 42 43 44 45 46 47 48 AC රේඛාව. එතකොට මට පොඩ්ඩක් AC රේඛාව අතර උසෙහි වෙනස කියන්නකො බලන්න. කීයද? 48න් 37ක් අඩු කරන්න. කීයද? මීටර 11යි. බලන්න. හරි එතකොටනේ. right. එතකොට AC රේඛාවෙහි AC A සහ C අතර උච්චත්ව වෙනස උසෙහි වෙනස බලන්නකෝ අපි එතකොට 48න් 37ක් අඩු කරපුවාම මීටර 11යි. උච්චත්ව වෙනස බලන්න එතකොට මීටර 11යි. එතකොට රේඛාව සමාන කොටස් 11කට බෙදන්න ඕනේ නේ පුතේ. රේඛාව සමාන කොටස් 11කට බෙදන්න ඕනේ. බලන්නකෝ AD රේඛාව. එතකොට අපි ගත්තොත් CD රේඛාව මත උච්චත්ව වෙනස බලමුකෝ. කොබන්න CD රේඛාව මේ 37 ඉඳන් 46ට 46න් 37ක් අඩු කරලා බලමු අපි. CD රේඛාව මේ තියෙන CD රේඛාව මේ CD රේඛාව. අපි බලමු CD රේඛාවත්. බලන්නකො පුතේ කලින් එකේ සමාන කොටස් 11කට යා බෙදන්න පුළුවන්. එතකොට CD රේඛාව මත උසෙහි වෙනස බලන්නකො පුතේ. D රේඛාවේ 46න් අඩු කරන්න 37ක් 9යිනේ. එතකොට බලන්නකො මෙයා කීයකට බෙදලා තියෙනවද කියලා. බලන්න 1 2 3 4 5 6 7 8 9 නේ. right 1 2 3 4 5 6 right බලන්නකො අර කලින් එක්කෙනා සමාන කොටස් 11ට CD රේඛාව බලන්නකො CD රේඛාව අතර උසෙහි වෙනස 46න් 37ක් 9යි. right එතකොට 30යි සිට 40 37 සිට 47 දක්වා යනවා මේ බලන්න. 37 38 39 40 41 42 43 44 45 46 ආදී විදිහට. ඒ කියන්නේ රේඛාව සමාන කොටස් 9කට බෙදන්න ඕනේ. right රේඛාව සමාන කොටස් 9කට බෙදන්න ඕනේ. ඉතින් රේඛාව සමාන කොටස් 9කට බෙදන්න ඕනේ දරුවනේ. right ඊට පස්සේ B සහ D අතර වෙනස BD වල ගියන් බලමු පොඩ්ඩක් ස්ථාරයට ගිහිල්ලා. මේ බලන්නකෝ BD B සහ D 53න් 46ක්. B සහ D රේඛා අතර වෙනස බලමුකෝ අපි. B සහ D රේඛා අතර වෙනස බලමුකෝ පුතේ. මේ තියෙන්නේ 53න් 46යි 7යි පුතේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි පුතේ.
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. ඔව්. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. හරි එතකොට BD අතර වෙනස 53න් 46ක් නේ පුතේ. 53න් 46 කියන්නේ 7යි. එතකොට මේ රේඛාව සමාන කොටස් 7කට බෙදන්න ඕනේ. එතකොට මේ කොටුව සඳහා සමෝච්ච රේඛා සිතියමු බලමු අපි පහලින්. මේ කොටුව සඳහා සමෝච්ච රේඛා සිතියමු බලමු. මෙන්න බලන්නකො පුතේ. කොටුව සඳහා සමෝච්ච රේඛා සිතියමු. 40 බලන්න 40 45 50 බලන්න අන්තරයේ සමෝච්ච රේඛා අන්තරයේ 5යිනේ පුතේ එතකොට බලන්නකෝ 50 සමෝච්ච රේඛාව 45 කියන සමෝච්ච රේඛාව සහ 40 කියන සමෝච්ච රේඛාව බලන්නකෝ රයිට් ඇඳ ගන්න පුතේ ඉතා පැහැදිලි ඔයගොල්ලන්ට නේද බලන්න 40 45 50 50 කියන සමෝච්ච රේඛාව 45 කියන සමෝච්ච රේඛාව සහ 40 කියන සමෝච්ච රේඛාව ඉතාම පැහැදිලි පුතේ ඇඳලා දක්වන්න. රයිට් පුතේ අපිට අවසන් වශයෙන් කියන්න පුළුවන් මේ සමෝච්ච රේඛා සිතියම හා පැතිකඩ ප්‍රස්ථාර මගින් භූමියේ ස්වභාවය පිළිබඳ පුතේ අපිට අදහසක් දක්වීම සිදු කරන්න පුළුවන්. භූමිය මොන ආකාරයිද බෑවුම් සහිතද පුතේ භූමියේ ස්වභාවය සම්බන්ධයෙන් අපිට තැනිතලාද කන්දක්ද තීව්‍ර බෑවුමක්ද අකණ්ඩ මේ සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් එකාකාරී බෑවුමක්ද භූමියේ ස්වභාවය පිළිබඳව පුතේ සමෝච්ච රේඛා සිතියම් වගේම පැතිකඩ ප්‍රස්ථාර මගින් අපිට මේ භූමියේ ස්වභාවයේ භූ විෂමතාවය පිළිබඳව අදහසක් දක්වන්න පුළුවන්කම තියෙනවා. හොඳයි පුතේ අපි මේ කොටසින් ඔබත් එක්ක කතා කරේ විශේෂයෙන්ම බිම්බැනීම සහ මට්ටම් ගැනීම ඒකකයට අදාළව පුතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකට අදාළ ගැටලු ටික සාකච්ඡා කරා පුතේ විශේෂයෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී ඔබට සිදු කරන්න ඕන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කතා කරේ විශේෂයෙන් ඔබට ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැදගත් වෙනවා පුතේ අපි බලාපොරොත්තු වෙනවා මේ සමාලෝචන ප්‍රශ්න දෙක කොටසින් පුතේ ඔබත් එක්ක ඊට අදාළ ප්‍රශ්න කතා කරන්න පුතේ මේ කටයුතු සහ විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න ඒකකයේ ආවරණය වන සම්පූර්ණයෙන් ප්‍රශ්න කතා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ මේ ඒකකයේ දෙවෙනි කොටසත් එක්ක